අපි අද කරන අලුත් පාඩම තමයි සම්භාවිතාව 30 වෙනි පාඩම. හරි. අපි මීට කලින් සසම්භාවී පරීක්ෂණ නියදී අවකාශය ඒව ගැන ඉගෙනගෙන තිනවා. මම හැබැයි පොඩ්ඩක් මතක් කරගෙන යන්නම් මොකද්ද මේ සසම්භාවී පරීක්ෂණයක් නියදී අවකාශයක් ඒව කියන්නේ මොකද්ද කියලා. හරි. අපි සම්භාවිතාවේදී මෙන්න මේ ගණන් වලදී ගණනය කිරීමේදී භාවිතා කරන්න පුතේ සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් කාසියක්. අපි සලකන කාසියක්. කාසියේ පැති දෙකක් තියෙන පුතේ. උඩ පැත්ත සිරස කියලා ගත්තොත් සිරස සිංහයා ඉන්න පැත්ත. දැන් නම් සිංහයා බලු වෙලා තියෙන්නේ හොඳටම. මේ සිංහයෙක් ඉන්නවා. සිංහයා ඉන්න පැත්ත සිරස. ඊට පස්සේ සිරස අනිත් පැත්ත අගය සටහන. ඒ කියන්නේ වටිනාකම සඳහන් වෙලා තියෙන පැත්ත අගය කියලා ගන්නවා. අපි ඔය කාසිය උඩ දානවා. උඩ දැම්මහම අපිට පේන පැත්තට අපි මෙහෙම බලන පැත්තට වැටෙන ප්‍රතිඵලය කාට හරි කියන්න පුළුවන්ද? ඕකේ වැටෙන්නම සිරසයි. ස්ථිරවම ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. වැටෙන්නේ අගයයි ලැබෙන්නේ අගයයි කියලා හරියටම කියන්න පුළුවන්ද? බෑ. අපි ධාතු කැටයක් ගත්තොත් පුතේ මේ ධාතු කැටේ ලකුණු කරලා තිනවා 1 ඉඳන් 6 දක්වා සංඛ්‍යා. 1 ඉඳන් 6 දක්වා සංඛ්‍යා ලකුණු කරලා තිනවා 1 2 3 4 5 6. හරි. ඔය වගේ අංක 6ක් ලකුණු කරලා තිනවා පැති 6. එතකොට ওই ධාතු කැටේ උඩ දැම්මොත් අපිට කියන්න පුළුවන්ද ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා එකවර? බෑ. එකවර කියන්න බෑ. නිශ්චිතවම ප්‍රකාශ කරන්න බෑ. මේ ධාතු කැටේ අපේ උතුම්ලා කැට ගහනවා වගේ හොර කැටයක් නෙමේ. හරි. උපේක්ෂලා ওই වගේ හරියට දක්ෂයි ඔය හොරාට කැට ගහන්නේ. ඒ වගේ කට්ටිය භාවිතා කරන කැටයක් නෙමේ. මේක සාධාරණ ධාතු කැටයක්. හරි. අපේ උමේෂ්ලා සිතුම්ලා වගේ සාධාරණව වැඩ කරන කට්ටිය වගේ ඒ ධාතු කැටයක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඒතකොට මේ ධාතු කැටේ ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. හැබැයි ලැබිය හැකි සියලුම ප්‍රතිඵල කියන්න පුළුවන්. දැන් පුතේ මේකේ අපිට ලැබෙන ප්‍රතිඵලයේ නිශ්චිතවම කියන්න බෑ. ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම ප්‍රකාශ කරන්න බෑ. ප්‍රකාශ කළ නැහැ. හැබැයි ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ප්‍රකාශ කළ හැකි මෙන්න මෙවැනි පරීක්ෂණයකට කියන පුතේ අපි සසම්භාවී පරීක්ෂණයක් කියනවා. හරි. ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ප්‍රකාශ කරන්න පුළුවන් පරීක්ෂණයකට කියනවා අපි මොකද්ද? සසම්භාවී පරීක්ෂණ. මේ සසම්භාවී පරීක්ෂණ සඳහා යොදාගන්නේ අපේ සාධාරණ උපේක්ෂ කොටා වගේ සාධාරණ වස්තු. හරි. කවදාවත් අසාධාරණ දේවල් කරන්නේ මේ සාධාරණ කොට. හරි. අපි ගත්තොත් අපේ කාසිය සැලකුවොත් කාසියේ සිරසයි අගයයි වැටීමයි එක සමානයි. නිතරම අපේ කවුද උමේෂ්ලා සර් ඉන්දුවරිය ආවද? හරි. උමේෂ්ලා ගත්තොත් කාසියක් ගත්තොත් ඒගොල්ලෝ සෙල්ලම් කරනකොට ඔය එකේ කොට්ටු දානවා. එයාගේ කාසියේ වැටෙන්නෙම සිරස. පොරාටමයි ඒ සිරස පැත්තට යටින් පැත්තේ පොඩ්ඩක් ඊයම් ගුලියක් කලවලා තියෙන්නේ නොදැනුවත්කම. ඒව ගානට හදලා තියෙන්නේ. හරි. එතකොට මේ සසම්භාවී පරීක්ෂණ සඳහා යොදා ගන්න වස්තුන් සාධාරණ වස්තුන්. අපි කියනවා කාසියක් ගත්තොත් නොනැඹුරු කාසියක් කියලා. ඒ කියන්නේ එක පැත්තකටවත් නැඹුරු නැහැ. සිරස පැත්තටවත් අගය පැත්තටවත් නැඹුරු වෙන්නේ නැහැ. හරි. අපි ගත්තොත් කැටයක් ගත්තොත් ඒක කැටය ගත්තොත් සමබර කැටයක්. හරි. සමබර කැටයක්. අපි ගන්නවා සාධාරණ වස්තුවක්. අපි බොත්තම් ගත්තොත් සමාන ප්‍රමාණයේ බොත්තම්. එතකොට මේ සසම්භාවී පරීක්ෂණයක් සැලකුවොත් ඒ සඳහා යොදාගන්නේ සාධාරණ වස්තුවක්. මේ සාධාරණ වස්තුවකින් කරන සසම්භාවී පරීක්ෂණයකදී පුතේ ලැබිය හැකි එක් ප්‍රතිඵලයක් සැලකුවොත් පුතේ ඒ ප්‍රතිඵලවල සම්භාවිතාව එක හා සමානයි. දැන් මම මේක ගත්තොත් එක ලැබීම කියලා ඔක්කොම අවස්ථා 6ක් තියෙනවා 6න් එකයි.
එක ලැබීම 6න් 1යි. දෙක ලැබීමත් 6න් 1යි. හරි. සමසේ භව්‍ය වෙනවා. ඒ කියන්නේ සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ හැකියාව සමානයි. අන්න එහෙම ඒවලට අපි කියන පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණය. එතකොට මෙන්න මේ සසම්භාවී පරීක්ෂණ සඳහා යොදාගන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත සාධාරණ වස්තු. හරි. මම ওই පොඩි හැඳින්වීමක් කරේ සම්භාවිතාව සමසේ භව්‍ය ප්‍රතිඵලයක් කියන්නේ මොකද්ද? ඒ වගේ සාධාරණ වස්තුවක් කියන්නේ මොකද්ද කියලා හැඳින්වීම. එතකොට පුතේ මෙන්න මේ සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට කියන මොකද්ද? නියදි අවකාශය කියලා. මොකද්ද? ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය නියදි අවකාශය කියලා හඳුන්වනවා. අවකාශය ලෙස හැඳින්වෙනවා. එතකොට මේ නියදි අවකාශය අපි සංකේතවත් කරන්නේ කැපිටල් S වලින්. ඒකට අපි නියදි අවකාශය ස්පේස් එක අපි අවකාශයට කියන ස්පේස් එක. එය සඳහන් සංකේතවත් කරන්නේ S අකුරේ. දැන් අපි ධාතු කැටේ ස්පේස් එක ලිව්වොත් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල වෙන්නේ පුතේ 1 2 3 4 5 6. හරි. අපි මේ කාසිය සැලකුවොත් එයාගේ නියදි අවකාශය ලියන්න පුළුවන් අපිට ලැබිය හැකි සියලුම ප්‍රතිඵල සිරස 7යි. හරි. නියදි අවකාශය කියන්නේ ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය. හරි. අපි පොඩි සටහනක් දාගමු පොඩ්ඩක් මේ ටිකක් මතක් වෙන්න. අපි මීට කලිනුත් මේ ටික ඉගෙනගෙන තිනවා. මම නැවතත් මතක් කිරීමක් කරා. අපි පොඩි සටහනකුත් ලියාගෙන යමු මෙහෙම. අපේ මාතෘකාව ලියාගත්ත සම්භාවිතාව ඉඳුවරි දැන් තමයි අලුත් පාඩම් පටන් ගත්තේ. හරි. අපි ලියාගමු මෙහෙම. සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න පුතේ. පරීක්ෂණයක් සැලකූ විට එම පරීක්ෂණයේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි නමුත් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ප්‍රකාශ කළ හැකි ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ප්‍රකාශ කළ හැකි පරීක්ෂණයක් සසම්භාවී පරීක්ෂණයක් ලෙස හැඳින්වේ. රූලක් කරලා ලියා ගන්න පුතේ. සසම්භාවී පරීක්ෂණයක් සඳහා රූලක් කරලා ලියා ගන්න. සසම්භාවී පරීක්ෂණයක් සඳහා
යොදා ගන්නා වස්තුව යොදා ගන්නා වස්තුව යොදා ගන්නා වස්තුව සාධාරණ වස්තුවක් වේ. සාධාරණ වස්තුවක් වේ. සාධාරණ වස්තුවක් වේ. සාධාරණ වස්තුවක් වේ. ඊළඟ රුලෙන් සාධාරණ වස්තුවක් සාධාරණ වස්තුවක් සාධාරණ වස්තුවක් සැලකූ විට සාධාරණ වස්තුවක් සැලකූ විට සාධාරණ වස්තුවක් සැලකූ විට එහිදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල එහිදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල එකිනෙක සැලකූ විට සියලුම ප්‍රතිඵල එකිනෙක සැලකූ විට ඒවායේ සම්භාවිතාව සමාන වේ. ඒවායේ සම්භාවිතාව සමාන වේ. එවිට එම වස්තුව සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් ලෙස හැඳින්වේ. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් ලෙස හැඳින්වේ. හරි. ඊළඟ රූලෙන් ලියා ගන්න. සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය
අඩංගු කුලකය නියදි අවකාශය ලෙස හැඳින්වේ. නියදි අවකාශය ලෙස හැඳින්වේ. අපි පුතේ නියදි අවකාශය ස්පේස් එක සංකේතවත් කරන්නේ S වලින්. හරි. ඊළඟ රෝලක් කරලා ලියා ගන්න. සාධාරණ ධාතු කැටයක් සැලකූ විට සාධාරණ ධාතු කැටයක් සැලකූ විට සාධාරණ ධාතු කැටයක් සැලකූ විට එහි නියදි අවකාශය එහි නියදි අවකාශය එහි නියදි අවකාශය කියලා ලියලා පල්ලෙහාන් ලියා ගන්න පුතේ. මෙන්න මෙතන මම දක්වලා තිනවා නියදි අවකාශය S සමානයි සංගල වරහන් තුල 1 2 3 4 5 6 1 2 3 4 5 6. හරි. ඔන්න අපි නියදි අවකාශය කියන්නේ මොකද්ද? සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? සාධාරණ වස්තුවක් කියන්නේ මොකද්ද කියලා හැඳින්නුවා. ඊට පස්සේ පුතේ අපිට සිද්ධියක් කියන්නේ මොකද්ද කියන එක තමයි හඳුනා ගන්න තියෙන්නේ. අපි දැන් නියදි අවකාශය සැලකුවේ පුතේ ධාතු කැටේ. ධාතු කැටේ සිද්ධියක් කියන්නේ පුතේ එක් උපකුලකයක්. හරි. උපකුලකයක් සැලකුවොත් නියදි අවකාශයේ තියෙන උපකුලකයක් සැලකුවොත් පුතේ අපි ඒකට කියනවා සිද්ධියක් කියලා. දැන් අපි ගත්තනේ ධාතු කැටේ. මෙන්න මේ ධාතු කැටේ තමයි නියදි අවකාශයේ 1 2 4 5 6. උපකුලකයක් කියන්නේ පුතේ යම් කුලකයක තියෙන අවයව සියල්ලම හෝ කොටසක්ගෙන සකස් කරගන්න ලබන කුලකයකට නැත්නම් අර්ථ දක්වා ගන්න ලබන කුලකයකට අපි කියන මොකද්ද? උපකුලකයක් කියලා. හරි. නියදි අවකාශයේ කියන්න බැරි වෙනවා. නියදි අවකාශයේ තියෙන උපකුලකයකට තමයි අපි සිද්ධියක් කියන්නේ. මං සලකුවත් මෙහෙම කියලා මං සලකන පුතේ A කියලා සිද්ධියක්. A කියන්නේ මම මේ ධාතු කැටය හා සම්බන්ධව කිව්වොත් 2 4 6. එතකොට ධාතු කැටේ මේ 2 4 6 කියන්නේ මොකද්ද පුතේ? ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. අන්න ධාතු කැටයක් උඩ දැමූ විට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. එයාවිල සිද්ධියක්. මේ ධාතු කැටය හා සම්බන්ධ සැලකූ විට සිද්ධියක්. තව කෙනෙකුට කියන්න පුළුවන් තව සිද්ධියක්. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ධාතු කැටයක් උඩ දැමූ විට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. එයත් සිද්ධියක්. එතකොට නියදි අවකාශයේ තියෙන අවයව වලින් නේද එමකු ඒ සිද්ධියට අදාළ අවයව ටික හැදෙන්නේ. හරි. එතකොට නියදි අවකාශයේ උපකුලකයක් තමයි මොකද්ද? සිද්ධියක් කියලා හැඳින්වෙන්නේ. පැහැදිලිද? හරි. මෙහෙම ගමු අපි ලියා ගමු. සිද්ධි කියලා ලියා ගන්න මාතෘකාව සිද්ධි. සිද්ධි. සිද්ධි කියලා ලියලා ලියා ගන්න. මෙන්න මෙතනම තියෙනවා අපිට සිද්ධියක් යනෝ නියදි අවකාශී උපකුලකයක් සිද්ධියක් යනු නියදි අවකාශී උපකුලකයක් සිද්ධියක් යනු නියදි අවකාශයේ උපකුලකයක්. අපි එතනට පොඩි උදාහරණයක් ලියා ගමු පුතේ. අපි ගන්නවා මෙහෙම. ලියා ගමු මෙහෙම. සාධාරණ ධාතු කැටයක්. උඩ දමා එහි ලැබෙන අගය
නිරීක්ෂණය ලැබෙන අගය නිරීක්ෂණය කිරීමට අදාළ සසම්භාවී පරීක්ෂණයේ අපි ගත්තොත් නියදී අවකාශය ලියන්න පුළුවන් ස්පේස් එක නියදී අවකාශය ඇවිල්ලා 1 2 3 4 5 6 කැපිටල් S වලින් සංකේතවත් කරන්නේ ස්පේස් එක නියදී අවකාශය මම මේකේ සිද්ධියක් ගන්නවා අපිට ඕන අපි යම් සිද්ධියක් කියන්නේ පුතේ යම් කුලකයක්නේ අපිට ඒ කුලකය නම් කරට ඇකි කැපිටල් අක්ෂරයකින් ඉංග්‍රීසි වලින් මම ගන්නවා 2 4 6 එතකොට මේකේ ඕන මම සිද්ධියක් ගත්තා මේ නියදී අවකාශයේ උපකුලකයක් තමයි මෙයා මේ සිද්ධිය අපිට නම් කරන්න පුළුවන් මොකද්ද ඉරට්ට සංඛ්‍යාවල් ලැබීම අපිට නම් කරන්න පුළුවන් ධාතු කැටයේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම අන්න තව සිද්ධියක් ලියන්න පුළුවන් තව කෙනෙකුට මම ලියන 5 කියලා මෙයක් සිද්ධියක් මේ නියදී අවකාශයේ උපකුලකයක් වන කුලකයකට අපි ගන්නවා සිද්ධියක් කියලා එම පරීක්ෂණයට අදාළ. එතකොට මේ 5 කියන එකට තව එක්කෙනෙකුට හඳුන්වන්න පුළුවන් සිද්ධියක් අරගෙන ධාතු කැටේ පහේ ගුණාකාරයක් ලැබීම. ධාතු කැටේ පහේ ගුණාකාරයක් ලැබීම. එතකොට සිද්ධියක් කියන්නේ පුතේ නියදී අවකාශයේ උපකුලකයකට කියනවා අපි සිද්ධියක් කියලා. හරි. මෙන්න මේ සිද්ධි ගත්තාම පුතේ අපිට සිද්ධි වෙන් කරගන්න පුළුවන් සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා. සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා. අපි අනුමාත්‍රිකාව ලියා ගමු සරල සිද්ධි. මොකක්ද සරල සිද්ධියක් කියන්නේ? මම මෙතන අපි කලින් ලියපු සිද්ධියක තියෙන පුතේ සරල සිද්ධියක්. සරල සිද්ධියක් කියන්නේ අවයව එකක් පමණක් අඩංගු සිද්ධියකට කියනවා අපි මොකද්ද සරල සිද්ධියක්. හරියට මේ ධාතු කැටේ උඩ දැමූ විට පහේ ගුණාකාරයක් ලැබීම. එක අවයවයයි තියෙන්නේ. හරි? අන්න එවැනි සිද්ධියකට කියනවා අපි මොකද්ද සරල සිද්ධියක් කියලා. හරි? අවයව එකක් පමණක් අඩංගු සිද්ධියකට කියනවා අපි සරල සිද්ධියක් කියලා. අපි ලියාගමු එක. මේ ටික හරි ලේසි මම ඒක ඉක්මනට කරගෙන යන්නේ. පොඩ්ඩක් කියනකො සර් ලියන්න බැරි වුණා. එහෙමද? හරි. ඉන්නම්කෝ. සරල සිද්ධියක් කියන්නේ පුතේ අවයව එකක් පමණක් අඩංගු සිද්ධියකට කියන අපි සරල සිද්ධියක් කියලා. ලියාගමු. අවයව එකක් පමණක් අඩංගු සිද්ධියක් සරල සිද්ධියක් ලෙස හැඳින්වේ. අවයව එකක් පමණක් අඩංගු සිද්ධියක් සරල සිද්ධියක් ලෙස හැඳින්වේ. අපිට සරල සිද්ධියක් ඉස්සෙල්ලා මම ලිව්වා. අපි තව සරල සිද්ධියක් ලිව්වොත් අපිට ලියන්න පුළුවන් මොකද්ද සරල සිද්ධියක්? අපි ගන්නවා 4. අපිට ලියන්න පුළුවන් ධාතු කැටයක්